දෙන්නට වැඩි වැඩි නේ. මධ්‍යන්නේ ඒක හදලා බලන්න ඕන. p value එකේ මධ්‍යන්නේ 50 නේ. එතකොට 57 කියන්නේ ඒ ඉතින් එහාට යනවා. එහාට යනවා කියන්නේ මොකද වෙන්නේ? p value එක නිකන් දල වශයෙන් ගත්තොත් සර් සමා වෙලා පිටු අංකේ චුට්ටක් කියනවද? ආයි 102 අපේ ටීචර් 102. හරි සර්. අර ටීචර් කෙනෙක් අහනවා සර් මේ පේපර් එක 2014 පේපර් එකේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. 2014 පේපර් එකේ ෆස්ට් පේපර් එකේ 26 වෙනි ගාන. 26 තමයි ඒක. 26. 26 වෙනි ප්‍රශ්නේ. ඉංග්‍රීසියේ යෝජනාවට මමත් එකඟ වෙනවා. මේ විශේෂ සාධන මට්ටම සාමාන්‍ය සාධන මට්ටමට වැඩිය පහළ මට්ටමකනේ තියෙන්නේ. 50 තමයි සාමාන්‍ය මට්ටම. එතනිනුත් තව එහාට යනවා කියන්නේ තව පල්ලෙහාට යනවා. දල ලකුණ t අකුණට වඩා පහළ බවකි. දල ලකුණ t අකුණට වැඩිය පහළද ඉහළද? දල ලකුණ විදියට ගත්තොත් සාමාන්‍යයට වඩා වැඩි නේද? වැඩි දල වැඩි වෙනවා. එතකොට තුන්වෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. කමල්ගේ ඉංග්‍රීසි විෂය සාධන මට්ටම සාමාන්‍ය සාධන මට්ටමට වඩා ඉහළ මට්ටමක පවතින බවේ. ඒ කියන්නේ අපේ මේ ලිමිට් එක මධ්‍යන්නේ තියෙන්නේ මේ t value එකේදී 50යි SD එක දෙපැත්තේ 10යි. එතකොට 57 කියන්නේ එතනින් එහාට. ඒ කියන්නේ ඉහළ value එකක් යනවා. එතකොට උත්තරේ අංක 3. Excuse me sir. ඔව් ටීචර්. මේ සර් අනිත් මට ඔය එක කරන දවස්වල පොඩ්ඩක් එන්න බැරි වුණා. T ලකුණ කියන්නේ මධ්‍යන්නේ ලකුණමද? නෑ t ලකුණ කියන්නේ මධ්‍යන්නේ එන්නේ 50. ඉසඩ් ලකුණේ මධ්‍යන්නේ බිඳුවයි. ඉසඩ් ලකුණේ සම්මත SD එක යන්නේ ධන 3යි ඍණ 3යි අතර. t value එකේ SD එක යන්නේ 10 10 දෙපැත්තේ 10 10. t value එක use කරන්නේ අපි මේ ගොඩක් අඩු නියදි වලට. ඉසඩ් අගේ යොදාගන්නේ ජාතික තරඟ විභාගයේ ගොඩාක් ලොකු population එක ගොඩාක් වැඩි අවස්ථාවල තමයි t අගේ යොදාගන්නේ. දල වශයෙන් නිකන් සාරාංශයක් ඉතා සරල සාරාංශයක් කිව්වොත්. sir. Thank you. හරි. ඔව් ප්‍රශ්න ටිකක් බලමු. ඒ පිටු පුළුවන් නේ. පල්ලෙහා ප්‍රශ්නේ. පල්ලෙහා ප්‍රශ්නේ ගන්න පුළුවන්. මධ්‍යන්නේ x බා හා සම්මත අපගමන s පිළිවෙලින් 52ක් වූ 52ක් 6 වූ ලකුණු ව්‍යාප්තියක a හා b යන සිසුන් දෙදෙනාගේ ලකුණු පිළිවෙලින් 61 හා 46 වේ. ඔවුන්ගේ දල ලකුණු වලට අදාළ z අගයේ පිළිවෙලින්. z අගය මධ්‍යන්නේ ඉන්නේ 52යි. ටක් ගාලා තැපැල් තොප්පියක් ඇඳලා මැද දාන්න 52යි. එතකොට සම්මත අපගමනය 6යි. දෙපැත්ත 6 ලකුණු ව්‍යාප්තියක A හා B යන සිසුන් දෙන්නාගේ ලකුණු එක්කෙනෙකුගේ 61යි අනිත් එක්කෙනාගේ 46යි. ඔවුන්ගේ දල ලකුණු වලට අදාළ Z අගය. කීයද වෙන්න පුළුවන්? එකකට 1.5යි ධන අනිත් එකට ඍණ 1යි. ඍණ 1යි. ඍණ 1යි. කොහොමද ඒක එන්නේ? තුන්වෙනි උත්තරේ ගන්න වෙන්නේ. සමීකරණ ආදේශ මොකද්ද සමීකරණය? x ඍණ x බා x ඍණ x බා බෙදීම x x ඍණ x බා බෙදීම s. ඒකට ආදේශ ටීචර්ලා බලන්න හදලා බලන්න. x මෙතන x කීයද? 61යි. පළවෙනි එකේ 61යි. 61කින් අඩු කරන x බා කීයද? 52. 52ක් අඩු කරලා බෙදන්නේ 6න්. එතකොට උත්තරේ කීයද එතන? 1.5. 1.5යි. 1.5යි. ධන 1.5.
එතකොට අනිත් එක කොහොමද හදන්නේ? 46 ඍණ 52 52 ඍණාගයක් ආවට ගණන් ගන්න එපා. බෙදීම 6. එතකොට එනවා ඍණ 1. එතකොට උත්තරේ උත්තරේ ධන 1.5යි ඍණ 1යි. ලොකුවට අහන්නේ ඒවා ඒකින්ද බය වෙන අපිට ඉහළ ප්‍රශ්නෙට යන්න බැයිද පහත 28ත් පුළුවන් නේද? ඒක විශ්වාසයතාවය වළංගුතාවය සම්බන්ධය. පුළුවන්. මේ සර් මේ 25 පුළුවන්ද අපිට පහත දර්ශක ඇසුරෙන් පරිවර්තිත හෙවත් ව්‍යුත්පන්න ලකුණක් නොවන්නේ. ඒකත් පුළුවන් සර්. ඒකත් අර මේ ඔව් අර මේව කරන ලකුණු පරිවර්තනයක් නේ. ඔව් මේ වගේ ලකුණු ව්‍යුත්පන්න ලකුණක් නොවන්නේ. ඔව් ප්‍රතිශතක තරම් ව්‍යුත්පන්න එකක්. ඔව් z ලකුණයි t ලකුණයි ව්‍යුත්පන්න. ඒතකොට මැදෙන්න ගන්න වෙන්නේ. මැදෙන්න ලකුණ ව්‍යුත්පන්න නෙමෙයි. ඒක මධ්‍යන ලකුණ කියන්නේ මොන ලකුණක්ද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි තියෙන ඒ කියන දත්ත ටිකෙන්මනේ හදන්නේ අපි. මධ්‍යන කියන එක ව්‍යුත්පන්න කරලා නෙමෙයි අපි ගන්න. ඒක තියෙන දත්ත වලින්ම තමයි. වෙන පරිමාණයකට හරවන්නේ නැහැ. මේ පරිමාණය තුලම තමයි ඒක කතා කරන්නේ. ඒකින්ද මධ්‍යන්නේ තමයි මේක ගන්න වෙන්නේ. ව්‍යුත්පන්න කියන්නේ තව එකකට පරිවර්තනය කරන කියන අර්ථය තමයි තියෙන්නේ. t ලකුණු වෙන එකකට පරිවර්තනය කරනවා. තරා වෙන එකකට පරිවර්තනය කරනවා. z පරිවර්තනය කරනවා. මධ්‍යන්නේ ඒකෙම ගාන අදාළ සබ්ජෙක්ට් ගානෙන් බෙදලා ගන්න ලකුණ හින්දා තමයි එතන අපි ඒක ව්‍යුත්පන්න එකක් විදිහට ගන්නෙ නැත්තේ. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් 28. කිමිනත චුට්ටක් ප්‍රශ්න කියවන්නකො. 28 තියෙන්නේ පරීක්ෂණයක් හා සම්බන්ධ පහත දක්වන ප්‍රකාශන දෙක නිරීක්ෂණය කරන්න. පළවෙනි ප්‍රකාශනය ඒ ප්‍රකාශනය ශිෂ්‍යයෙකුගේ පිළිතුරු පත්‍රයක් ඇගීමට ලක් කළ බාහිර පරීක්ෂකවරයා සමත් ලකුණක් ප්‍රදානය කර තිබුණත් අභ්‍යන්තර පරීක්ෂකවරයා ප්‍රදානය කර තිබුණේ අසමත් ලකුණකි. B ප්‍රකාශනය පරීක්ෂණයේ වැඩිපුර අන්තර්ගත වූයේ පළමු සෙමෙස්තරයේ ඉගෙනු දේට අදාළ ප්‍රශ්න නිසා ඇතැම් සිසුන්ට පරීක්ෂණය වාසිසහගත විය. ඊට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම ඉහත ප්‍රකාශන දෙක සම්බන්ධව පහත කුමන නිගමනය නිවැරදිද? පළවෙනි එක ප්‍රකාශන දෙකම පරීක්ෂණයක විශ්වාස්‍යතාවය පිළිබඳ ගැටලුවේ. දෙක පරීක්ෂණ දෙකම පරීක්ෂණයක වළංගුතාව පිළිබඳ ගැටලුවේ. තුන ඒ ප්‍රකාශනය වළංගුතාව පිළිබඳ ගැටලුවක් වන අතර B ප්‍රකාශනය විශ්වාස්‍යතාව පිළිබඳ ගැටලුවක් වේ. 4 ඒ ප්‍රකාශනයේ විශ්වාස්‍යතාව පිළිබඳ ගැටලුවක් වන අතර B පරීක්ෂණයේ වළංගුතාව පිළිබඳ ගැටලුවක් වේ. එතකොට සර් විශ්වාස්‍යතාවයට බලපාන සාධකයක් විදිහට අර මේ පරීක්ෂකවරුන්ගේ ඒ කියන්නේ දෙන්නෙක් බලනකොට සාධකය තමයි දෙන්නේ බැලුවත් මේ ඒක ලකුණු වර්ග දෙකක් එනවා නම් පරීක්ෂණයේ මේ මොකක්ද මේ විශ්වාස්‍යතාවයට ගැටලුවක් වෙනවා කියලා කිව්වනේ. ඔව් ඔව් ඒක මොකක් යටතේද එන්නේ කියන එකයි එතකොට ඒක විශ්වාස්‍යතාවය පිළිබඳ ගැටලුවක්. එතකොට B එක ඔව් B එකේ තියෙන්නේ මේ ඒක අර කොච්චර වළංගුද කියලානේ ප්‍රශ්න ටික. ඔව් ඒ කියන්නේ සෙමෙස්තරේ පළමු ටික විතර නියෝජනය වෙලා තියෙන මුළු සෙට් එකම අදාළ වෙලා නැහැනේ. එතකොට ඒකේ කොටසයි අහු වෙලා තියෙන්නේ. එතකොට මේ පරීක්ෂණය අසාර්ථකයි. අසාර්ථක වෙන්නේ මොකද්ද හේතුව? වළංගුතාවයක් නැහැ නේද? නේද සර්? ඒකේ ප්‍රශ්න තිබ්බේ ඔව් ප්‍රශ්න තියෙන්නේ ඔක්කොම මේ පළමු සෙමෙස්තරේ වැඩිපුර තිබ්බේ පළමු සෙමෙස්තරේට දාලා. ඔව්. කියලා තමයි තියෙන්නේ. එතකොට ඒක සමහර අයට වාසිසහගත වුණා කියලා තියෙනවා. ඔව්. එතකොට ඒක අවලංගු පරීක්ෂණයක් වෙනවා. එතකොට ඒක B ප්‍රකාශය කියන එක අවලංගු. වළංගුතාවය අඩුයි. එතකොට අනිත් එකේ ශිෂ්‍යයෙකුගේ පිළිතුරු පත්‍රයක් ගැනීමට බාහිර පරීක්ෂකයාගේ ලකුණු ප්‍රදානය කිරුණා යා සමත් බවට අභ්‍යන්තර පරීක්ෂකයා අසමත් කියලා. එතකොට ඒ පරීක්ෂකයා අනුව ඒක වෙනස් වුණේ. එතකොට අර හතරවෙනි එක තමයි උත්තරේ විදිහට ගන්න වෙන්නේ නේද?
පළවෙනි එක එතකොට විශ්වාසතාවය A කියන එක ඒකේ ගැටලුවක්, B එක වළංගුතාව පිළිබඳ ගැටලුවක්. ඔව් විශ්වසතාවයේ පරීක්ෂකවරු සම්බන්ධව තියෙන විශ්වසතාවය අඩු වෙනවා. පුද්ගල බද්ධතාවය. එතකොට විශ්වසතාවයේ බිඳ වැටීම නිසා මේ ඒකේ පරීක්ෂණය අපි වළංගු නැහැ කියලා කියනවා. විශ්වසතාවය මේ අඩුයි පළවෙනි එකේ. විශ්වසතාවය අඩු සහ වළංගුභාවය අඩුයි කියන එකට 4 තමයි අපිට උත්තරේ ගන්න වෙන්නේ. තිමිර සර් හරි. දත්ත විශ්ලේෂණය සඳහා අන්තර් චතුර්ථක පරාසය හා වඩාත් භාවිතය අන්තර් චතුර්ථක පරාසය භාවිතය වඩාත් අත්‍යවශ්‍ය වන්නේ කවර අවස්ථාවලදීද? ඕක සර් මට පැහැදිලි කරන්න පුළුවන්. ඔකට එන උත්තරේ අර ආන්තික දත්තයක් තියෙනකොට කියලානේ තියෙන්නේ. ඔව්. එතකොට සර් මේ ওই දත්තවල විසිරීම සම්බන්ධව ගන්න පුළුවන් මේ එකක් විදිහට අපිට ගන්න පුළුවන් පරාසය කියන එක. ඒකට පරාසය අපි හොයන්නේ වැඩිම අගේන අඩුම අගේ අඩු කරලානේ. තිමිර සර් විනාඩියක් ඉන්න. 24 වෙනි ප්‍රශ්නේ මේ පේපර් එකේම දත්ත විශ්ලේෂණය සඳහා අන්තර් චතුර්ථක පරාසය වඩාත් අත්‍යවශ්‍ය කවර අවස්ථාවකදීද කියන එක තමයි ටික අපි තේරුම් කරන්නේ. අපේ තිමිර සර් එක්ස්ප්ලেইন කරනවා ඒක. Thank you. උත්තර තියෙන්නේ දත්තවල පරාසය ඉහළ මට්ටමක ඇති විට, දත්තවල විසිරීම ඉහළ මට්ටමක ඇති විට, දත්ත සමූහය තුල ආන්තික දත්තයන් නැති විට. ආන්තික උත්තරේ එන්නේ ඒක තමයි. දත්ත අසංවිධානාත්මකව විසිරී ඇති විට. එතකොට මේ අන්තර් චතුර්ථක පරාසය ක්වාටයිල් කියන එක කොහොමද වැදගත් වෙන්නේ කියන එක ඒක මම එක්ස්ප්ලেইন කරන්න දන්නේ නැහැ. නිකන් දන්නවා මේක අනිවාර්යයෙන්ම ආන්තික දත්ත සඳහා තමයි මේක යොදාගන්නේ කියලා. අපේ තිමිර සර් ඒක එක්ස්ප්ලেইන් කරලා දෙයි. සර් කියන්නේ එතකොට මේ දත්තවල අපි පරාසය කියලා එකක් හොයනවානේ. එතකොට පරාසය හොයනකොට කරන්නේ වැඩිම අගයෙන් දත්තවල තියෙන වැඩිම අගයෙන් අඩුම අගේ අඩු කරලා ගන්න එක. එතකොට ඒක පරාසය කියලා කියනවානේ. එතකොට අපි හිතමු දත්ත තියෙනවා අපි හිතමු අපිට 25යි 60යි අතර ඔන්න දත්ත තියෙනවා කියලා. ඔක්කොම දැන් ලකුණු තියෙනවා 40කින් 21ට ලකුණු වරන් තියෙනවා. අඩුම ලකුණ 25යි වැඩිම ලකුණ 60යි. ඒ අතර මැද ලකුණු 20ක් තියෙනවා. එහෙමද? අපි හිතමු පන්ති 40ක් ඉන්නවා. පන්තියේ 39 දෙනෙක්ම අරන් තියෙන්නේ 25යි 60යි අතර අගයක් කියලා. හරි. එක්කෙනෙක් අරන් තියෙනවා 90 ගාණක් විතර. 90ක්. ඔව්. එතකොට පරාසය ගත්තොත් එහෙම අපිට ගන්න වෙන්නේ 90 ගාණෙන් අර 20 ගාණ අඩු කරලානේ. ඔව්. එතකොට මේ දත්ත සම්බන්ධව වැරදි වැටීමක් තමයි එන්නේ. පරාසය මෙන්න මෙච්චර ගාණක තියෙනවා. එක්කෙනෙක් නිසා. එක්කෙනෙක් නිසා. ඔව්. ඔව්. ඒ කියන්නේ අර අපි කියන්නේ ඔකට මේ ආන්තික දත්තයක් කියලා. ඒ අර 90 ගාණ. ඔව්. එතකොට දත්ත ගැන ඇති වෙන්නේ වැරදි වැටහීමක්. එතකොට ඔව් මෙන්න මෙහෙමයි දැන් මම ගත්ත උදාහරණේ. දැන් සාමාන්‍ය පරාසය හොයනකොට වැඩිම අගයෙන් අඩුම අගය හොයලානේ අපි ඒක ගන්නෙ. පරාසයක් කියන්නේ මේ තුල කොච්චරක් ගිහින්ද කියන එකනේ. එතකොට අපි බලන්නේ දත්තවල විසිරීම සම්බන්ධව තමයි පරාසයෙන් කියන්නේ. දත්ත කොච්චර විසිරලා තියෙනවද මේ කියන මේ ඔව් ඒ තුල. එතකොට අපි හිතමු පන්තියේ 40ක් ඉන්නවා. 39 දෙනෙක්ගෙම තියෙන්නේ ලකුණු වල අගයන් තියෙන්නේ 25යි 60යි වගේ අතර කියලා. එතකොට එක්කෙනෙක් ඉන්නවා ලකුණු 90 ගාණක් විතර ගත්තු කෙනෙක්. එතකොට අපි පරාසය හොයන්නේ අර 90 ගාණෙන් අර 20 ගාණ අඩු කරලානේ. එතකොට එක්කෙනෙක් නිසා නැත්නම් එක දත්තයක් නිසා මේ ඒ දත්ත සමූහය සම්බන්ධවම වැරදි වැටහීමක් එනවා. ඒ කියන්නේ මෙච්චර ප්‍රමාණයක විසිරීමක් තියෙනවා කියලා එතකොට එනවා. අන්න ඒක මගහැර ගන්න අපි කරන්නේ මේ අන්තර් චතුර්ථක පරාසයක් හොයනවා. ඒ කියන්නේ අර චතුර්ථක කියන අගයන් ගන්නවා. ඒ කියන්නේ දත්ත ටික හරියටම කොටස් 4කට බෙදනකොට මුල් කොටස් දෙක බෙදන තැන මැද අගය. ඒ කියන්නේ දත්ත වලින් භාගයක් අරගෙන ඒ භාගයේත් මැද අගය තියෙන අගය පළවෙනි චතුර්ථකයේ විදිහට සලකනවා. ඊළඟට ඉතුරු දත්ත 150 ඒ මැද අගය තුන්වෙනි චතුර්ථකයේ විදිහට සලකනවා. එතකොට තුන්වෙනි චතුර්ථක අගයෙන්
පළවෙනි චතුර්ථකයේ අඩු කරාම එන පරාසය ගත්තාම එතකොට අර දත්තවල විසිරීම සම්බන්ධව අර ප්‍රශ්නේ එන්නේ නැහැ. අර ආන්තිකාගේ මග හැරෙනවා. ඒක තමයි මේ අන්ත චතුර්ථක පරාසය භාවිතය වඩාත් මෙන්න මේ කියන අවස්ථාවේදී යෝග්‍ය වෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. you sir. කොටින්ම කියනවා නම් උදාහරණයක් ගත්තොත් අපේ ලකුණු තියෙනවා ළමයින්ගේ 25 26 27 28 29 ඔහොම යනවා ලකුණු 40 වෙනකම්. එක්කෙනෙකුගේ විතරක් 90 යනවා. එතකොට අපි ඕකේ මධ්‍යන්න හොයලා ඕක ගැන විශ්ලේෂණයක් කරොත් එහෙම මැද තියන අගේ බැලුවොත් එක්කෙනෙක් එහා කෙලවර අනිත් අය මේ පැත්තේ පොදියක් ඉන්නවා. ඒක එච්චර සාධාරණ නෑ. එතන මධ්‍යන්නේ කියන්නේ මේ සෙකන්ඩ් ක්වාටයිල් එක. ඊට පස්සේ අපි බලනවා දැන් මේක සාධාරණ වෙන්න මේකේ දැන් 1 මේ 20 21 22 23 ඒ ළඟ දත්ත ටික පළවෙනි ක්වාටයිල් එකට කඩලා ඒකෙන් හදපුවම එතන තියෙන මැද ප්‍රමාණය පරාසය හොඳයිනේ අපිට සාධාරණයිනේ. එතකොට ඒකත් හොයලා අර කෙරවල තියෙන එකත් ක්වාටයිල් එක ඒ පරාසයත් හොයනවා. ඒ දෙක අතර වෙනස ගත්තාම දත්ත සමූහය හැසිරලා තියෙන්නේ ඉතා හොඳ විදිහයකට. මේක එතකොට ආන්තික ලකුණක් ආපු දවසට අපිට මධ්‍යන්නේවත් අනිත් දෙකකින් වළංගු නැහැ. මේකට අපිට යන්න වෙනවා අනිවාර්යෙන්ම අන්තර් චතුර්ථක පරාසය. ක්වාටයිල් හරහා තමයි ආන්තික ලකුණු කියන්නේ අර සීමාවෙන් එහා ඔබට ගිය ඉහළ ලකුණක්. එතකොට එයාත් එක්ක 21 කෙනා කතා කරන එක අසාධාරණයි. ඒක කතා කරන්න වෙන්නේ ක්වාටයිල් එකක් කරහා. මේ අන්තර් චතුර්ථක පරාසයක් කරහා. තිමිරසගේ එක්ස්ප්ලේන් එක ගොඩක් හොඳයි. ඒක හරි. ඔතන අර ඉහළ ලකුණක් වෙන්නත් පුළුවන් ඉහළ ලකුණ ගොඩක් වෙන්නත් පුළුවන් පහළ ලකුණක් වෙන්නත් පුළුවන්. අන්න රයිට්. ඉහළ ලකුණු ගොඩාක් එක ඕකේ අනිත් පැත්ත රිවර්ස් වෙන්නත් පුළුවන්. අඩු ලකුණක් ඇවිල්ලා අනිත් අය තේරම ඉහළ ලකුණු ඇවිල්ලා. ඔක එක සැරයක් වුණා ඔය ජාතික විභාගයක එක ළමයි කීප දෙනෙකුට ඉහළ ලකුණු ඇවිල්ලා ඔය බෙල් ෂේප් ප්‍රස්ථාරේ පයින් ගැහුවා වගේ මේ පැත්තට හැරිලා තිබුණා. එතකොට එයාලා කරේ අර විශේෂ සීමාව අඩු අයට මේ ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන් විදියට අරක ඇඩ්ජස්ට් කරා. තව මොනවද අපිට ප්‍රශ්න තියෙන්නේ? එතනම කලින් පිටුවේ 101 පිටුවේ 101 තියෙනවද බලමු. 101කටත් ඉස්සර අපිට 15 16 තියෙනවා. 13 පාසල පිළිබඳ සිසු ආකල්ප මැනීම මේ දැන් කතා කරපු එක. පාසල පිළිබඳ සිසු ආකල්ප මැනීම සඳහා සකස් කිරීමට නියමිත ලයිකට් නේ පරිමාණයේ මිනුම් උපකරණයට ඇතුළත් කිරීම සඳහා සකස් කළ ප්‍රකාශ තුනක් පහත දැක්වේ. ඒවා අතරින් වඩාත් වළංගු ප්‍රකාශය. මට කියන්නකෝ ඉස්සරලා මොක කියන්න කලින් ලයිකට් ප්‍රකාශය මොකද්ද කියන්නේ කියලා. දැන් මේ අපි කිව්වා විතරයි. ලයිකට් පරිමාණයදී කියන්නේ මොකද්ද? එක තරංගයේ එකඟ නොවෙමි කිව්ව නොහැක තරයේ එකඟ වෙමි තරයේ එකඟ නොවෙමි. ඔන්න ඔය වගේ ඒවා තමයි ලයිකට් පරිමාණය කියන්නේ. එතකොට මෙතන අපේ පාසල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකි. අපේ පාසල ගුරුවරුන්ට මා කැමතිය. එහෙත් විදුහල්පතිතුමන් අන්න දෙකක් දාලා තියෙනවා එතන. මා පාසලට යන්නේ ඉතා සතුටින්. දෙමව්පියන්ගෙන් පාසලට විශාල වශයෙන් සහයෝගයක් ලැබේ. එතකොට මේකේ ලයිකට් පරිමාණයට අනුව ඇතුල් කිරීමට වඩාත් වළංගු ප්‍රකාශය මොකක්ද කියලා අහනවා. මේක කියනකොට අපි කිව්වනේ ප්‍රකාශන ගොඩනගනකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා. අතීතයට අදාළ ප්‍රකාශන ඇතුළත් වෙන්න බෑ. අපේ පාසල පසුගිය වසරේ වාගේ ඒවා තියෙනවද? පරණ ඒවා නෑ. එතකොට සත්‍ය කරුණක් ලෙස නිශ්චිතවම දක්වන දේ ෆැක්ට්ස් නැතුව තියෙන්න ඕන. දන්නම දේ බොරුවට අහලා වැඩක් නැහැනේ. ඒවා තියෙනවද? ඒකත් නෑ කියලා ගමුකෝ. එක් අර්ථයක් විතරක් සහිත ප්‍රකාශන ඇතුළත් වෙන්න ඕන. හැමෝටම එකම විදිහට අර්ථකථනය කරන්න පුළුවන් වෙන්න ඕන. එක අර්ථයක් විතරයි තියෙන්න ඕන. අනිත් එක මනින ගති ලක්ෂණයට අදාළ නොවන ප්‍රකාශ ඇතුළත් නොකළ යුතුයි. පාසල ගැන බලනවා නම් ආයෙ එතනින් එහාට මේ දෙමව්පියෝ ගැන වෙන්න බෑ. එතකොට හතරවෙනි එක අදාළද? පාසලෙන්ට විශාල වශයෙන් සහයෝගය ලැබෙනවලු දෙමව්පියන්ගේ.
ඒකත් ඉතුරු කරන්නකො. ඊළඟට එනවා ප්‍රකාශන ඉතා පැහැදිලිව සරලව ඉදිරිපත් කරන්න ඕන. අර ලියන ප්‍රකාශනවල අදහස් දෙකක් එන්න බෑ. අපේ පාසලට කැමති විදුහල්පතිට අකමැති. පාසලේ ගුරුවරුන්ට කැමති විදුහල්පතිතුමාට කැමති නැති. ඒක ගන්න පුළුවන්ද අපිට? බෑ. ඒක අයින් කරන්න වෙනවා. මා පාසලට යන්නේ ඉතා සතුටිනි. ඒක ගන්න පුළුවන්. ඒක ෆැක්ට් එකක් තියෙනව නේද? අපේ පාසල ජාතික පාසලක කිව්වහම ෆැක්ට් එකක්. අපේ පාසල ජාතික පාසලක් වීම මට සතුටක් කිව්වහම ෆැක්ට් එකක් නෑ. ඔතන සර් මේ ආන්සර් එක 3 නේද? මේකේ මා පාසලට යන්නේ ඉතා සතුටින් කියන එක තමයි මටත් තේරෙන්නේ. ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් කියලා අතීතයේ ඉඳන් මේක එන එකක් නේ. ඒක ෆැක්ට් එකක් එනවනේ. එතන ෆැක්ට් එකක් එනවා. ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් කියන එක. එතකොට පාසලේ ගුරුවරුන්ට විදුහල්පතිට කිව්වහම එතන මේ අර ප්‍රකාශන දෙකක් එනවා. ඒක ගන්නවත් බෑ. දෙමව්පියන්ගෙන් පාසලට විශාල වශයෙන් සහයෝගය ලැබේ. එතකොට මේ මනින ගති ලක්ෂණයට අදාළ නොවු ප්‍රකාශන තියෙනවනේ. පාසල ගැන මේවා එකට දෙමව්පියොත් සම්බන්ධ කරලා තියෙනවනේ. එතකොට දරුවන්ගේ ආවේදන නම් මනින්නේ එතකොට දෙමව්පියන්ට අදාළ කරගන්න බෑ. ඒක නිසා ආන්සර් එක 3 වෙනි එක වෙන්න ඕන. පාසලට යන්නේ ඉතා සතුටින්. ඒක ගන්න පුළුවන්. ඒක එතකොට අර ලයිකට් පරිමාණයට අනුව අපිට බලන්න පුළුවන් ඇත්තටම යා සතුටින්ද ඉන්නේ අසතුටින්ද එහෙම කොහොමද ඒක වෙන්නේ කියලා. ඒක එකඟ වෙමි. ඔව්. ඒක පරිමාණ කරලා තරහ පරිමාණයක් දාගන්න පුළුවන් අපිට. මා පාසලට යන්නේ ඉතා සතුටිනි, එකඟ වෙමි, එකඟ නොවෙමි, තරයේ එකඟ වෙමි. දැන් මේකට බලන්න අපේ පාසල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකි. ඒකට දැම්මොත් එකඟ වෙමි, එකඟ නොවෙමි. ඒක ෆැක්ට් එකක් තියෙන හින්දා අපිට දෙන්න ගන්න බැරි එකයි තියෙන්නේ. ඊට පස්සේ දෙමව්පියන්ගෙන් පාසලට විශාල සහයෝගයක් ලැබේ. ඒකත් අර මේ දරුවන් අට අදාළ නැති දෙමව්පියන් කියන කෑල්ල දරුවන්ගේ සාධනයට තේරුමක් නැති හින්දා ඒක අපි අයින් කරන්න වෙනවා. ආකල්පමයින්ද සිසුවන්ගේ ආකල්පමයින්ද දෙමව්පියෝ පාසලට විශාල වශයෙන් සහයෝගය ලබා දෙන එක අරමුණ එතන තියෙනවානේ. පාසල පිළිබඳ සිසු ආකල්පයි මෙතනින්මයි. එතකොට දෙමව්පියන්ගෙන් කියන එක එච්චර අදාළ නැහැ. ඒකින්ද 3 වෙනි උත්තරේ මා පාසලට යන්නේ ඉතා සතුටින්. ඒකට අපිට මේ ලයික් පරිමාණයක් දාන්න පුළුවන්. එකඟ වෙමි, එකඟ නොවෙමි, තරයේ එකඟ වෙමි, තරයේ එකඟ නොවෙමි සහ තව මොකක් හරි එකක් දාගන්න පුළුවන්. කිව නොහැක හරි මොකක් හරි එකක්. ඊට පස්සේ ඊළඟ එක 16 පෞරුෂ පරීක්ෂණයට ඇතුල් කරනු ලබන පරීක්ෂණය ගුණාංගයක් සතු විය යුතු විභව එන්නේ විභවතාවයක් යනු විභවන්‍යතාවයක්ද මොකක්ද යාල් නයන්නක් තියෙනවා නේද? විභවන්තාව කියන එක මට අහු වෙලා නැහැ නේ ටීචර්. විභව්‍යතාවය වෙන්න ඇති. විභව්‍යතාවය. පෞරුෂ පරීක්ෂණයට ඇතුල් කරනු ලබන පරීක්ෂණ ගුණාංගයක් සතු විය යුතු විභව්‍යතාවයක් වන්නේ හරි මොකක් හරි ගමු විභවතාවයක් යනු කියලා තියෙන්නේ නේ. විභවතාවයේ යනු. ඒ කියන්නේ පෞරුෂ සංවර්ධ පරීක්ෂණයකට ඇතුල් කරනු ලබන පරීක්ෂණාංගයක් සතු විභවතාවයක් යනු. ප්‍රශ්න පත්‍රයෙන් කියවා තේරුම් ගත හැකි බවය. අදාළ පෞරුෂ ලක්ෂණ ඉහළ මට්ටමකින් ඇති අය පහළ මට්ටමකින් ඇති අය වෙන්කොට ගැනීමට පරීක්ෂණාංගය සතු හැකියාවය
පරීක්ෂණාංගයට දක්වන ප්‍රතිචාර වලට කොතෙක් දුරට විශ්වසතාවයෙන් යුතු ලකුණු පැවරිය හැකිද යන්නය පරීක්ෂණාංගයේ අදාළ පෞරුෂ ලක්ෂණය සමග ඍජු ලෙස සම්බන්ධද යන්නය. පරීක්ෂණයක ඇතුළු කරන පරීක්ෂණාංග සතු විය යුතු කාරණා. ප්‍රශ්න පහසුවෙන් කියවා තේරුම් ගත යුතුයිද? ප්‍රශ්න අමාරුවට දාන්න ඕනද? ප්‍රශ්න පහසුවෙන් කියවා විභවතාවය පෞරුෂ පරීක්ෂණයට ඇතුළු කරනු ලබන පරීක්ෂණාංගයක් සතු විය යුතු විභවතාවය. ප්‍රශ්න පහසුවෙන් කියවා තේරුම් ගත හැකි වෙන්න ඕන. විභවතාවය තියෙන්න ඕන. එතකොට අදාළ පෞරුෂ ලක්ෂණ ඉහළ මට්ටමකින් ඇති අය පහළ මට්ටමකින් ඇති අය වෙන්කොට හඳුනා ගැනීමට පරීක්ෂණාංග සතු ඒකත් හැකියාව තියෙන්න ඕන. පරීක්ෂණාංගයට දක්වන ප්‍රතිචාර වලට කොතෙක් දුරට විශ්වසතාවයෙන් යුක්ත ලකුණු පැවරිය හැකිද? ඒකත් අවශ්‍යයි. පරීක්ෂණාංගයට අදාළ පෞරුෂ ලක්ෂණ. ඕකේ මේ විභව්‍යතාවය නෙමෙයි විභවනතාවය කියලා මේ මංගව තියෙන පේපර් එකේ තියෙනවා. ඒක එක්ස්ප්ලেইন කරලා තියෙනවා මේ විභවනතාව. විභවනතාවද මේ පේපර් එකේ තියෙන මංගව ඔරිජිනල් එකක්මයි තියෙන්නේ. ඒක කියලා තියෙනවා දක්ෂ අදක්ෂය වෙන් කර දැක්වීම තමයි විභවනතාව කියන්නේ කියලා. විභවනතාවය කියන්නේ දක්ෂ අදක්ෂය වෙන් කර දැක්වීම. මට මේ වචනේ අදමයි අහුනේ. මා ළඟ තියෙන පේපර් එකේ නම් උත්තරේ 2 දාලා තියෙනවා. ඕකේ 4නේ. එතකොට අපි බලමු මේකට අනුව. පෞරුෂ පරීක්ෂණයට ඇතුළු කරන පරීක්ෂණාංගයක දක්ෂ අදක්ෂය වෙන් කිරීම කියන්නේ නේද? එහෙමනේ අහන්නේ පරීක්ෂණාංගයේ සතු විය යුතු විභවතාව. ඒ කියන්නේ දක්ෂ අදක්ෂය වෙන් කිරීමට මොකද්ද මේකේ ඇතුළු කරන පරීක්ෂණාංගය? පරීක්ෂණාංගයකට දක්වන ප්‍රතිචාර වලට කොච්චර දුරට විශ්වසතාවයෙන් යුතු ලකුණු පවරන්න පුළුවන්ද කියන එක. දක්ෂ අදක්ෂභාවය. ඉහළින් ඇති අයයි පහළින් ඇති අය වෙන්කොට හඳුනා ගැනීමේ ලක්ෂණය. පරීක්ෂණාංගයට අදාළ පෞරුෂ ලක්ෂණ සමග ඍජු ලෙස සම්බන්ධ වේද යන්න. පෞරුෂ ගුණාංගයට අදාළව ඍජුව සම්බන්ධ වෙනවද නැද්ද කෙලින්ම? පෞරුෂ ලක්ෂණ සමග ඍජු ලෙස සම්බන්ධ වේද යන්න. දෙක නෙමෙයිද? මේකදී අපිට අර පරීක්ෂණය මගින් මේ මයින්ඩ් අපේක්ෂිත දේ කොච්චර දුරට මයින්වද කියන එකයි ලකුණු අපේක්ෂිත කාර්යයන් සඳහා කොතෙක් දුරට යෝග්‍ය වෙනවද කියන එකයි නම් මට මතකයි. පරීක්ෂණ ලකුණු වල අර වළංගුතාවයට
සාර මිස් කියන විදියට ගත්තොත් අපිට උත්තරේ 2 කියලා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් දැන් අර සර් එහෙම අපිට ඔක් කියලා දීලා නැති නිසා සර් ආයි අපිට සම්බන්ධ කරගන්න පුළුවන් වුණොත් අපි ඒක සර්ගෙන් අහමුද? ඒක අනිවාර්යෙන්ම අහන්න වෙනවා. ඒක අහන්න ඕන. මේ ඒකදී අපි නිකන් බලමු පෞර්ෂ පරීක්ෂණයට ඇතුළත් කරන ලබන පරීක්ෂණාංග සතු විය යුතු විභවනතාව කියන්නේ දක්ෂාදක්ෂය වෙන් කිරීමනේ විභවනතාවය කියන්නේ. එතකොට පෞර්ෂ පරීක්ෂණයක ඇතුළත් කරන ලබන පරීක්ෂණාංගයක් සතු වෙන්න ඕන දක්ෂාදක්ෂය වෙන් කරන්න. ඒක මොකක්ද කියලා අහන්න. දක්ෂාදක්ෂය ප්‍රශ්න පහසුවෙන් කියවා තේරුම් ගත හැකියාව එන් දක්ෂාදක්ෂය වෙන් කරන්න බෑනේ. ඒක අයින් කරන්න වෙනවා. ඊළඟට පරීක්ෂණාංගය අදාළ පෞරුෂ ලක්ෂණ සමග ඍජු ලෙස සම්බන්ධයක් දක්වනවා නම් පෞරුෂ ලක්ෂණය සමග පරීක්ෂණාංගයේ පෞරුෂ ලක්ෂණයත් එක්ක මේ ඍජු සම්බන්ධයක් තියෙනවා නම් ඕවර්ලැප් වෙනව නේද මිස්? ඒකෙන් හරි තොරතුරක් ගන්න බැරුව යනව නේද? පරීක්ෂණාංගයේ අදාළ පෞරුෂ ලක්ෂණය සමග ඍජු ලෙස සම්බන්ධ වෙනවා. කෙලින්ම සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් අදාළ පෞරුෂ ලක්ෂණ ඉහළ මට්ටමකින් ඇති අය පහළ මට්ටමකින් ඇති අය වෙන්කොට ගැනීමට පරීක්ෂණාංගයේ සතු හැකියාව. ඒක නේද සර් දක්ෂාදක්ෂය වෙන් කර හඳුනා ගැනීම කියන්නේ. එතකොට මෙතන පරීක්ෂණාංගයට දක්වන ප්‍රතිචාර වලට කොච්චර දුරට විශ්වසතාවයෙන් යුතුව ලකුණු පැවරිය ඒක අදාළ නැහැ. ඔව් දක්ෂාදක්ෂතාවය බලනවා නම් දෙක තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ මේ පෞරුෂ ලක්ෂණය ඉහළ මට්ටමකින් තියෙන අයයි පහළ මට්ටමකින් තියෙන අය අඳුනගන්න පරීක්ෂණාංගයේ සතු හැකියාවනේ දක්ෂාදක්ෂයාගෙන් වෙන් කරගන්න හැකියාවනේ විභවනතාවය කියන්නේ. එතකොට ඒක තමයි උත්තරේ. ඍජුව සම්බන්ධ වුණොත් ඉන්ටරප්ට් වෙනවනේ. අරක තමයි දෙක තමයි මට තේරෙන හැටියට උත්තරේ. නමුත් මේ 4 වෙන්න බෑ මේකේ. නමුත් ඕක අහන ප්‍රශ්නයකට අපි තියාගමු. ඒක මට හරියටම තක්සේරු කරන්න ඒ වචනේ මම ඉගෙනගෙන නැත. තිමිර සර් ඒ ගැන අදහස මොකද්ද? ඔයාට අහුවෙලා තියෙනවද ওই වචනේ? විභවනතාව. නෑ සර් මටත් ඒක ගැන අදහසක් නෑ සර්. අපිට හම්බෙලත් නැහැ සර්. අපි ඒක චුට්ටක් තියමු මේ චන්දදාසගෙන් අහන්නම් මම ඒක. ඊට පස්සේ යට එක අපිට යන්න පුළුවන්ද? පන්ති ප්‍රාන්තර සහිත සංඛ්‍යාත ව්‍යාප්තියක ප්‍රයෝජන සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය. පන්ති ප්‍රාන්තර සහිත සංඛ්‍යා ව්‍යාප්තියක. සංඛ්‍යා ව්‍යාප්තිය අපි පස්සේ ගමුනේ. අදාළ නැහැනේ. ජනක සර් පස්වෙනි ප්‍රශ්නේ බලමුනේ. පහ බලමු අපි. පහේ කියන්නේ පෞරුෂ පරීක්ෂණයකදී අවශ්‍යයෙන්ම සිදුවන චර්යානියදියක් මැනීමකි. මෙය කරුණ පැහැදිලි කරන්න. පෞරුෂ පරීක්ෂණයකදී අනිවාර්යයෙන්ම කරන්නේ චර්යානියදියක් පරීක්ෂා කරන එක. මේ කරුණ පැහැදිලි කරන්න. දැන් අපි කියපු එක. පෞරුෂය කියන එක මොන ලක්ෂණයක්ද? දැනුම හදවතද මොළයද මොකක් සම්බන්ධවද ඒ කියන්නේ? පෞරුෂ ලක්ෂණ කියන ඒවා. ආවේදනිකද කොහොමද යන්නේ? පෞරුෂ ලක්ෂණ කියන එක ඉස්සෙල්ලාම අඳුන ගන්න වෙනවා. ආවේදනික ගති ලක්ෂණ වලද පෞරුෂය යන්නේ? මනෝචාලක. චර්යා. පෞරුෂය කියන්නේ මම දන්න විදිහට නම් චර්යාවක්. චර්යාවේ නේද ටීචර්? පෞරුෂය පෙන්වන්නේ යම් කිසි ක්‍රියාවක් කරහා නේද පෙන්වන්න වෙන්නේ. චර්යාවෙන් නේද පෞරුෂයක් තියනවද නැද්ද කියලා පෙන්වන්නේ. පාරේ යනකොට පෞරුෂය තියනවද නැද්ද කියන එක ඒක චර්යාමය අරමුණක් කියලා මට හිතෙන්නේ. දැන් කොහොම හරි මේ පෞරුෂය පිළිබඳ පරීක්ෂණයක් කරනකොට මේ ආගේ පෞරුෂ ලක්ෂණය අපිට පේපර් එකක් දීලා බලන්න බෑ. බුද්ධිය විදියට බලන්න බෑ. එතකොට මතකයෙන් ඒක බලන්න බෑ. එහෙනම් මේ පෞරුෂ ලක්ෂණය අනිවාර්යයෙන්ම මිනීම කරන්න වෙන්නේ අපිට ඒකට අදාළව චර්යාවක් දීලා ඒ චර්යාවේ නියදීන් අනුව තමයි අපිට මේක පරීක්ෂා කරන්න වෙන්නේ.
එහෙනම් ඒකට ලකුණු පැවරීමක් කරන්න පුළුවන්. ඒකට ලකුණු පවරන්න පුළුවන්. එක්කෝ ස්වයං වාර්තා මෙතන ගන්න බෑ. නිරීක්ෂණයෙන් පමණයි මේක කරන්න පුළුවන්. මේක සමහර විට ධන හෝ ඍණ පැත්තට එන්න පුළුවන්. ඒ කියන්නේ පෞරුෂ ලක්ෂණේ තියෙනවද නැද්ද කියන එක වෙන්න පුළුවන්. එතකොට අපිට මේකට පිරික්සුම් ලයිස්තුවක් දාලා මේ අපි චර්යා ලිස්ට් එකක් හදලා මේකට ඔව්ද නැද්ද බලලා ඒක ඇගේ කියලා අපිට ගන්න පුළුවන් මේ පෞරුෂ ලක්ෂණේ මෙයා සතුව තියෙනවද නැද්ද කියන එක. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඉන්න පුළුවන් පේපර් එකක් දීලවත් වාචික ප්‍රශ්න අහලවත් සම්මුඛ පරීක්ෂණයක් තියලවත් නෙමේ. අනිවාර්යයෙන්ම චර්යාවට අදාළ හින්දා චර්යාවේ ඒ කියන්නේ ක්‍රියාවේ යෙදවීම තුලින් තමයි ඒක බලන්න වෙන්නේ කියන එකයි මගේ හැඟීම. හරිද දන්නේ නැහැ. අනිත් අය බලන්න කියන්නේ ඒකට අදහස් මොකද පෞරුෂය කියන එක පිටින් බලලා කියන්න බෑ. එයාගේ ක්‍රියාකාරීත්වය තුලින් තමයි අපිට පෞරුෂය තියනවද නැද්ද කියලා හොයන්න පුළුවන්. හොඳ පෞරුෂයක් ඉස්කෝලේ විදුහල්පතිතුමාට හොඳ පෞරුෂයක් තියනවද කියලා බලන්න පුළුවන්. එයා ක්‍රියා කරන ආකාරය දිහා අපිට බලපන්. ළමයින්ට විනය සම්බන්ධව කටයුතු, ගුරුවරු සම්බන්ධව කටයුතු වලදී. එතකොට දෙමව්පියන් සම්බන්ධ කටයුතු වල අපි ඒ වගේ මේ නිරීක්ෂණ කීපයක් බලලා තමයි රයිට් අපේ විදුහල්පතිතුමාට හොඳ පෞරුෂයක් තියනවා කියන එක අපි තීරණය කරන්නේ. එහෙම නේද? ඔව් සර් නේද? ඒක එහෙම තමයි. කීපයක්ම බලලා අපිට මේ සොයා බලන්න සිද්ධ වෙනවා චර්යාව කොහොමද හොඳද නරකද එහෙම කියලා සර් නේ. ඔව් එතකොට ඒක ධනද ඍණද කියලා විලා අපිට පිරිමේ අර චෙක් ලිස්ට් එකක් දාලා ඒකෙදි ලැබෙන ප්‍රතිඵලය අනුව අපිට තීරණය කරන්න පුළුවන් මොහු පෞරුෂ ගුණාංග වලින් සතු පුද්ගලයෙක් කියලා. එතකොට ඒක අපිට තහවුරු වෙනවා. නිරීක්ෂණය තමයි ඒකට ගන්න වෙන්නේ. ඊළඟ එකට අහනවා කාර්ය සාධනය පදනම් කරගත් ඇගීමක සුතත්්‍යතාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? කාර්ය සාධන ඇගීමක සුතත්්‍යතාවය කියන්නේ අපි එදා කතා කරාවක. මතක නැද්ද කාටවත්? සුතත්ත්වතා ඇගීම සැබෑ ජීවිතයේ ගැටලු පදනම් කරගෙන ඇගීම කියන එක මං කිව්වේ නැද්ද? ඕකේ තියෙනවනේ අර මේ විකල්ප පරීක්ෂණයි සුතත්ත්වතා ඇගීම එකයි. අර ජෝන් මිලර් කියන එක්කෙන අර්ථ දැක්වේ සුතත්ත්වතා ඇගීම කියන්නේ අවශ්‍ය දැනුම හා කුසලතාවයන් අර්ථාන්විතව භාවිතයේ පෙන්눔 කරන අන්දමින් සැබෑ ජීවිතය හා සම්බන්ධ කාර්ය කර දැක්වීමට සිසුවාට නියම කරනු ලබන තක්සේරු ක්‍රමයක් කියලා කිව්වා. මැක්මිලන් කිව්වා සුතත්ත්වතා ඇගීම කියන්නේ ශිෂ්‍යයාට තම දැනුම සැබෑ ලෝකයේදී මුහුණ දෙන ආකාරයේ කටයුත්තකදී කොහොමද භාවිතා කරන්නේ කියන එක ඍජු ලෙස තක්සේරු කරන ක්‍රමය කියලා. මේකෙදී අර සුතත්ත්වතා ඇගීම කියන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකමකදී සැබෑ ජීවිතයට සමීප වීම අත්‍යවශ්‍යයි. කාර්ය සාධන ඇගීමේදී ප්‍රායෝගික ක්‍රියාකාරකම සැබෑ ජීවිතයට අනිවාර්ය නැහැ. එච්චරයි මේ දෙකේ වෙනස. සුතත්ත්වතා කියන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම සැබෑ ජීවිතයට අනිවාර්යයෙන්ම සමීප වෙන්නම ඕන. කාර්ය සාධනය පදනම් කරගත් ඇගීම ඒත් මේකේ වෙනසක් තියෙනවා. කාර්ය සාධනය පදනම් කරගත් ඇගීමකදී දරුවා යම් ප්‍රායෝගිකව යමක් කරලා පෙන්වන්න ඕන කියන කාර්යයට අදාළයි. නමුත් මේකෙදී ප්‍රායෝගිකව කර පෙන්වන කාර්යය කොතෙක් දුරට තමන්ගේ ජීවිතයට සම්බන්ධද කියන කාරණයට වැඩි තැනක් දෙනවා. යථාභූත බව, සැබෑ බව, සත්‍ය බව, සුතත්‍ය බව කියන එක කොච්චරක් දුරට සමානද කියලා තමයි මේකෙන් බලන්නේ. ඉගෙන ගන්න ජීවිතයේ මූණ දෙන ගැටලුවකට මූණ දෙන්න නම් ජීවිතේ සැබෑ ගැටලුවක් ආපුවම මේ දරුවා කොහොමද ඒකට මූණ දෙන්නේ පිළිබඳ මයින්ඩ් තියෙන මිනුමක් තමයි මේක සුතත්ත්වතා ඇගීම. මම හිතනවා මේ ප්‍රමාණවත් කියලා. ඒක අහන එක විතරනේ තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රායෝගිකව ඉගෙනගත්ත දේ එදිනෙදා ජීවිතේ how to apply කොහොමද යොදන්නේ කියන එක දැනගන්න කරන ඇගීමක් තමයි සුතත්ත්වතා ඇගීම කියන්නේ. කාර්ය සාධන ඇගීම කියන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම සැබෑ ජීවිතයට සමීප වීම අනිවාර්ය නෑ ඒක. සුතත්ත්වතා ඇගීමේ ප්‍රායෝගික ක්‍රියාකාරකම හැදෑරීමට එහෙම නැත්නම් සැබෑ ජීවිතයට සමීප වීම අනිවාර්යමයි. ඒක තමයි දැන් වර්තමානයේ එන්න යන ඇගීම් ක්‍රමය.
ගොඩ පිළිගන්න ඇගයුම් ක්‍රමය. දරුවට ඉගැන්නුවට බෑ. මූ ඇත්තටම මේවා යොදා ගන්නවද ජීවත් වෙන්න. සාමදානය උගන්ලා එවනවා ඉස්කෝලෙන්. ගෙදර ඇත්තටම සාමදානෙද ගමේ සාමදානෙද බීලා සරම උස්සගෙන ගිහිල්ලා අල්ලපුවටත් එක්ක කචල් දාගන්න. මේක ඇත්තටම තියනවද කියලා බලන එක. මං හිතනවා ඒක ප්‍රමාණවත් වෙයි කියලා. ඒක මයින්ඩ් යොදාගෙන තියෙන ඇගයුම් තමයි මේ සුතත්ත්වය ඇගයුම් කියලා කියන්නේ. ඔතෙන්ටික් ඇසෙස්මන්ට් වෙන්න ඇති ඕකට කියන්න ඉංග්‍රීසියෙන්. ඒක ප්‍රමාණවත් නේද තිමිර සර්? කට්ටිය නැද්ද? ඔව් සර් මම ඇති නේද? හිතන්නේ ඒක ප්‍රමාණවත් නේද? ඒ ඇගීම මොකක්ද කියන එක විතරනේ එතන අහන්නේ. එතකොට මේ ඕනනම් අපිට ජෝන් මේ මිලර් කියනවා මේ විදිහට, මැක් මිලර් කියනවා සුතත්ත්වයට දායකයම කියලා මෙන්න මේ විදිහට. මේකේ මගේ අර්ථ දැක්වීම මෙන්න මේකයි. ඒ ඇතිනේ. ඒක ප්‍රමාණවත් නම් අපි ඊළඟ එකට යමු. සාධන පරීක්ෂණ ලකුණු වල විශ්වසතාවය අඩුවීමට බලපෑ හැකි කරුණු තුනක් හැටියෙන් හඳුන්වනවා. ඒක කරා සාධන පරීක්ෂණයක විෂවලංගුතාවය ඉහළ නම් කරා. ඊළඟ ප්‍රශ්නේ 7 සිසුන් 10 දෙනෙක් එක්තරා පාඨමාලාවකට පැමිණි දින ගණන හා එම පාඨමාලාවේ අවසාන පරීක්ෂණයෙන් ලබාගත් ලකුණු පහත පරිදි වේ. XY අක්ෂ දෙකට අවදාළ ප්‍රශ්න තියෙනවා. සිසුන් පාඨමාලාවට පැමිණි දින ගණන හා අවසාන පරීක්ෂණය සඳහා ලබාගත් ලකුණු අතර සම්බන්ධතාවයක් තිබේදැයි විමසීමට සහ සම්බන්ධයක්. ස්පියර්මන් R ගණනය කර ආර්යගේ අර්ථකථනය කරන්න. R වැලියු එක අහන්න. ස්පියර්මන්ස් අපිට අයිති වෙනව නේද මේකට? නෑනේ සර් ඒක අර සර්ගේ කොටසට යන්නේ නේ. ඒක සර් හදන්න ඕන අර මේ ඒක සර් චීතකසර්ගේ කොටසට ටින්ටකසර්ගේ. ඉන්ටර්සර්ගේ පැත්තට කරනවා නේ. ඒකේ දෙවෙනි කොටස පුළුවන් සර්. දෙවෙනි කොටස අපිට යන්න. දෙවෙනි කොටස තියෙන්නේ 10 ශ්‍රේණිය සිසුන් තිදෙනෙකු විෂයන් දෙකක් සඳහා ලබාගත් ලකුණු පහත දැක්වේ. එක් විෂයක සාමාන්‍ය හා සම්මත අපගමන එක් විෂයේ මධ්‍යන්‍ය හා සම්මත අපගමනයද දැක්වේ. කමල් අමල් ගීතා ගේ ලකුණු දීලා තියෙනවා. ඒකට x බාර් එක දීලා තියෙනවා. s එක දීලා තියෙනවා. ඉසඩ් ලකුණු බවට පරිවර්තනය කරන්න නම් අපේ සූත්‍රයේ ඉස්සෙල්ලාම කියන්නකෝ අපේ ටීචර්ලා. ඉසඩ් ලකුණු පරිවර්තනය x ඍණ x බාර් x බා බෙදීම s ඒක SD ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් කියලා මතක තියාගන්න. සම්මත අපගමන SD S උනත් කමන්නේ. SD හරි S හරි ඕනකම. එතකොට බාන් ටක් 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 ගාලා දාන්න. හතලිස් දෙක ඍණ 52 10යි ඍණ 1යි අනාලිසිය 52 ඍණ 52 බිඳුව ගීතා 752 1.5 අයියා අල්ලගන්න 7යි ඍණ 68 උතර දෙකන් 64 වෙනකල් බිඳුව
right අපි බලමු දැන් මේක කොහොමද අපි දල ලකුණු ඉසඩ්ඩක් ලකුණු බවට පරිවර්තනය කරන්නේ අපිට තියෙනවා සූත්‍රයක් x ඍණ x bar බෙදීම SD standard deviation සමානයි z. එතකොට z ලකුණු බවට පරිවර්තනය කරමු කමල්ගේ අමල්ගේ ලකුණු ටික. කොහොමද? කමල්ගේ 42 ඍණ 52 බෙදීම 10. කීයද උත්තරේ? ඍණ 1යි සර්. ඍණ 1යි. ඍණ 1යි. 52 ඍණ 67 බෙදීම 10. කීයද? නෑනේ සර් එතන 52 ඍණ 52 නේද? අමල්ගේ සර් 52 ඍණ 52 නේ? 52 ඍණ 52 ගන්න වෙන්නේ. ඔව්. බිඳුවයි සර් බිඳුවයි. බිඳුවයි. ඊට පස්සේ 52 67 නෑ සර් 67 ඍණ 52. අනිත් පැත්තටද ගන්න එක? ඔව් සර් 67 නේද මුලින් ලියන්න ඕන අපි. 67 නේ. ඒකට වගුවක් දා ගන්න ඕන නේද ටීචර්? මේකට වගුවක් ගත්තොත් ලේසි නේද? හතලිස් දෙකෙන් 52ක් අඩු කරලා ඒක ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකම බෙදපුවම ඍණ 1යි. ඊට පස්සේ 52කින් 52ක් අඩු කරලා ඒක ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් බෙදපුවම බිංදුවයි. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගන්න. 67න් 52ක් අඩු කරලා ඒක 10න් බෙදපුවම කීයද උත්තරේ? 1.5ද? 1.5. 1.5යි. ඊට පස්සේ 52න් 52ක් අඩු කරලා 10න් බෙදනවා. නෑ ඒක x වාගේනේ. ඊට පස්සේ ඉතිහාසයේ විශේෂයට යනවා. 76න් 64ක් අඩු කරලා 4න් බෙදනවා. ඔව් 68ක් නේද? 68ක් අඩු. 76න් 68ක් අඩු කරලා 4න් බෙදනවා. අතන සර් 68 නේ. ඔව් 68ක්. ඔව් 68ක් අඩු කරලා 76න් 68ක් අඩු කරලා 4ෙන් බෙදනවා. කීය දෙන්නේ? 2යි. ඇයි මොකද අපේ සූත්‍රයට අනුව x බා මේකේ දීලා තියෙනවා. හදන්න දෙයක් නැහැ 68යි කියලා දීලා තියෙනවා. එතකොට ඒකට අපි ගන්න. කීය දෙන්නේ? 2යි නේ සර් ඒ. ධන 2යි නේ. ධන 2 ධන 2යි. ධන 2යි. ඊට පස්සේ අපි ගන්නවා 64න් 68ක් අඩු කරලා 4ෙන් බෙදනවා. එතකොට ඍණ 1යි. ඊට පස්සේ 68න් අඩු කරනවා. බිංදුවයි. එතකොට මේකේ එනවා අපිට විද්‍යාව සඳහා විද්‍යාවට අමල්ගේ ඍණ 1යි. අමල්ගේ බිංදුවයි. ඊට පස්සේ ගීතගේ 1.5යි ධන 1.5යි. ඊට පස්සේ ඉතිහාසයට ධන 2යි ධන 2 ඊට පස්සේ ඍණ 1 බිංදුව. ඔන්න ලකුණු ව්‍යාප්තියේ මේ z ලකුණු ව්‍යාප්තිය එනවා. එතකොට මේකෙදි මේ ඕනනම් ප්‍රස්ථාරයකට දාගන්න පුළුවන්. තැපැල් තොප්පියකට මේක දාගත්තොත් මේකේ මැද එන්නේ කීයද? ඉසඩ්ඩගේ මැද එන්නේ බිංදුව. එතකොට බිංදුවයි මේකෙදි බෑ ඒක ඉසඩ්ඩගේ ඒකට දාගන්න බෑ. මේ ලකුණු දිහා බලලා අපිට කියන්න ඕන එම අගයන් ඇසුරෙන් සිසුන්ගේ සාධනය පිළිබඳ මොනවද කියන්න පුළුවන් කියලා. කමල්ගේ ඉසඩ්ඩගේ එන්නේ ඍණ 1යි. ඍණ 1 කියන්නේ කමල්ගේ ලකුණු. පන්තියේ අනිත් අයට සාපේක්ෂව ඍණ පැත්තට ප්‍රස්ථාරය යනවා කියන්නේ මොකද්ද වෙන්නේ? එයා සාධන මට්ටමේ
දුර්වලයෙක් කියන එක නේද අපිට කියන්න වෙන්නේ. බිඳුව කියන්නේ මධ්‍යන්නේ ලකුණ. අමල් පන්තියේ විද්‍යාව සඳහා මධ්‍යන ලකුණක් ලබාගෙන තියෙනවා. ගීතා ධන 1.5. එයා කියන්නේ හොඳ සාධන මට්ටමක් ගීතා විද්‍යාව සඳහා පන්තිය අනිකුත් දරුවන් අතර ලබාගෙන තිනවා. එයාගේ 1.5 කියලා ඕනනම් ලියන්න පුළුවන්. ඉතිහාසය ගත්තාම ඉතිහාසයේ ගීතා මධ්‍යන්නේ අවම ලකුණු ප්‍රමාණයට ඒ කියන්නේ පාස් ලකුණු ප්‍රමාණයට මධ්‍යන්න ලකුණු ප්‍රමාණයට ඇවිල්ලා තියෙනවා. එතන සිට අමල් ඊට වැඩිය සාධන මට්ටමින් දුර්වල පැත්තේ ඉන්නවා. ඉතිහාසය සඳහා ඒක ඍණ 1 මට්ටමේ තියෙනවා. කමල් ඉතිහාසයට ඉතා දක්ෂයෙක් විදිහට මේ තුන් දෙනාගේ අර්ථ දක්වන්න පුළුවන්. මම හරි නේද ටීචර්? ඕක නේද ඔය ලකුණෙන් කියන්න පුළුවන්. තිමිර සර් ඔව් සර්. මොකද බිඳුව කියන්නේ අපේ සර් මේකේ මධ්‍යන්නේනේ. ඒ කියන්නේ ඉසඩ් වාගුවේ මැද බිඳුවනේ ඉන්නේ. බිඳුවේ ඍණ පැත්තට යනවා කියන්නේ යා ඌණ සාමාර්ථයක් වෙනවා. ඒ කියන්නේ අවම ලකුණක් ගත්ත කෙනෙක් ධන 2 කියන්නේ අනිත් පැත්තට. ඕනනම් ඒ කමල් එකේ ලකුණු කරන්න පුළුවන් ධන 1යි ඍණ 1යි. ඒ ප්‍රස්ථාරයේ ඒ ප්‍රමාණය කළු කරලා බලන්න එයා එතකොට ඉන්නේ ඍණ පැත්තේ. එතකොට ඍණ පැත්ත කියන්නේ යා දුර්වල සාධන මට්ටම. ධන 2 කියන්නේ උපරිම සාධන මට්ටම. එතකොට ඉතිහාසයට කමල් අරන් තියෙන්නේ ධන 2ක් නම් එයා උපරිම එයා ඒ තුන් දෙනාගෙන්ම දක්ෂම දරුවා විදිහට මෙයා කියන්න පුළුවන්. සහ මේ බිඳුව කියන එක්කෙනා ඒකේ මධ්‍යන්නයාගේ අගයට ළඟා වෙලා තියෙනවා කියන එක ගීතා මේ ලකුණු අතර මධ්‍යන්නයාගේට ළඟා වෙලා තියෙනවා. නමුත් අම්මල් ඒකේ දුර්වල සාධන මට්ටමක් ළඟා කරගෙන තියෙනවා කියලා ලකුණු ටික බලලා අපිට කියන්න පුළුවන්. ඒ ටික තමයි ප්‍රමාණවත් වෙන්නේ. ඒක ඇති ප්‍රශ්නයක් නෑ මේකේ. පටල ගහලා තියෙන්නේ. හරියට සමීකරණයට දාලා මේක නැවත ඔය වගුවම හදාගෙන ඕකේ මේ ඉසඩ්ඩාගේ හොයාගෙන ඉසඩ්ඩාගේ තමයි එක්ස්ප්ලේන් කරන්න පුළුවන්. දැන් දරුවන්ගේ අපි පන්ති ලකුණු වල කවදාවත් ගුරුවරු විදියට ඉසඩ්ඩාගේ හදන්නේ නැහැ. මෙන්න මේ ඉසඩ්ඩාගේ හැදුවොත් එක එක දරුවා කොතනද ඉන්නේ කියලා සුපිරියට අපිට එක්ස්ප්ලේන් කරන්න පුළුවන්. පන්තියේ ළමයි 40ක් ඉන්නවනම් ඒ 40 තුල දරුවාගේ හැසිරීම කොයි ආකාරයකටද වෙන්නේ? ඒක වාර දෙකක් එක්ස්ප්ලේන් කරගත්තොත් IT කරන ටීචර්ස්ලාට පුළුවන් නම් ඕක මේ ওই graph මොකද්ද? ඔය මේ සම්මත වක්‍රය ඇඳගන්න කම්පියුටරේ ඒක උඩ දාලා කොච්චරක් දුරට දරුවා ඉහළට ඇවිල්ලාද සාධන මට්ටම ළඟා කරලාද හොඳට එක්ස්ප්ලේන් කරගන්න පුළුවන්. එක එක විෂයට අදාළව ඕන නම් T වගුවෙන් තවදුරටත් ඒක පුළුල් පරාසයකට ගන්න පුළුවන්. මම හිතනවා ඒක ප්‍රමාණවත් වෙයි කියලා. මෙතන දැන් කමල් විද්‍යා විෂයට ඍණ ලකුණක් කරන් තියෙනවානේ. නමුත් ඉතිහාසයට දාන දෙකක ලකුණක් ලබාගෙන තියෙනවා. එතකොට ඒ දෙකත් අපි සසඳලා ලියන්න ඕනේද? ඒක කොහොමද අපි සසඳන්නේ? අන්න එතන මෙච්චර කල් ඉගෙන ගත්ත දැනුම වැදගත්. අපිට පුළුවන් ද විෂයන් දෙකක් සංසන්දනය කරන්න? කමල් විද්‍යා විෂයට දුර්වල ලකුණක් ලබා ගත්තත් මේ ඉතිහාස විෂයට එහෙම පුළුවන්. කමල් විද්‍යා විෂයකට දුර්වලතාවයක් පෙන්නුවත් ඔහු ඉතිහාස විෂයෙන් ධන 2 සාධන මට්ටමට ළඟා වී ඇති නිසා ඔහුගේ භාෂා හැකියාව පිළිබඳ මිස්ට පුළුවන් පෞද්ගලික අදහසක් දෙන්න. ඒ භාෂා හැකියාව වැඩි හින්දා ඒ ලකුණට ළඟා වෙන්න ඇතිය කියලා උපකල්පනය කරන්න පුළුවන්. මතකද සර් එහෙම එකක් කිව්වා? චින්තක සර් ලියනකොට විතර කිරීමක් කරා නේද එහෙම? ලකුණු අරගෙන යන්න පුළුවන්. ගීතා ඉතිහාස විෂයේ මධ්‍යන්න ලකුණු ප්‍රමාණයට ආවත් ඇය තර්කන හැකියාව වැඩි නිසා විද්‍යා විෂයට 1.5ක ඉසඩ්ඩගයක් ලබා ගැනීම තුළ කණ්ඩායමේ ඉහළම ස්ථානය පෙන්නුම් කරනවා. තර්කන හැකියාව වැඩි. ඒක මිස්කියා ඒක මගේ ආකල්පේ. නමුත් වෙන්නේ එතකොට අර මේ සාමාන්‍ය තියෙන කරුණු වලට වඩා ටුට්ටක් එහා ගිය දේකුත් කියන්න පුළුවන් නම් හොඳයි. ඔව් මේ දැන් විද්‍යාව සම්පූර්ණ ලකුණු ගන්න. එතකොට මේ සුපිරි ලකුණක් ගන්න පුළුවන්. භාෂා හැකියාවට අපි ඉතිහාසය බලපානවා භාෂාව කියලා හිතුවොත් මෙතන සිංහල සහ ආගම කියලා කිව්වොත් ආගම ගාථා පාඩම් කරපු හින්දා මෙයාට මේ ලකුණ එන්න පුළුවන්. ඒක මගේ පුද්ගලික ලිවිල්ල. එහෙම ලියන්න පුළුවන් කෙනෙකුට. එහෙම නැත්නම් දහම් පාසල් නෝර්දවා සහභාගී වූ නිසා මෙහෙම වෙන්න ඇතිය කියලා හිතන්න පුළුවන් කියලා ලියන්න ඕන. එහෙම නැත්නම් විද්‍යා විෂය සඳහා ඔහුගේ පියා විද්‍යා ගුරුවරයෙකු නිසා
මෙහෙම වෙන්න ඇති. ඔය ලකුණු දිහා බලලා ලියන එක තමයි සෙල්ලම. එහෙම නැත්නම් පන්තියේ විද්‍යා ගුරුවරයාගේ කැපවීම මත මේ ලකුණු මේ දරුවන්ට ලැබෙන්න ඇති කියන එක කියන්න පුළුවන්. මේ දරුවා මේක උකහා ගන්න ඇති කියන එක. විද්‍යාවට වැඩි වෙලාවක් පාඩම් කරපු හින්දා මේක එන්න පුළුවන් ඇති කියලා කියන්න පුළුවන්. එහෙම Tamanට හිතලා උපකල්පනයක් ගොඩනගා ගන්න ඒවට ලකුණු දෙනවා. ඒවා වරදින් නැතුව මේ හරියට උපකල්පනයක් දාගන්න ඒක තමයි සාර්ථකත්වය. ලකුණක් දැක්කහම මොනවා හරි දරුවන්ගේ ලකුණු ලැයිස්තුව ගත්තාම ඇස් දුවලා පරතරේ ගිහින් නතර වෙන්න ඕන. අපේ ස්ටැට් ටීචර්ස් නම් ඒ හැකියාව තියෙනවා. ඒ දරුවාගේ කැම්පස් යනවද නැද්ද කියලා ඒ ලකුණෙන් ඔයාලට පේන්න ඕන. මේක ටක් ගාලා දාගන්න පුළුවන්. එතකොට මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකයි මීන් එකයි අතර තියෙනවා ලොකු ඒක සහ ක්වාටයිල් එක. ක්වාටයිල් එකත් අතර ක්වාටයිල් එක අර අපේ සර් එක්ස්ප්ලেইন කරලා දුන්නා විශේෂ ලකුණක් හෝ අඩු ලකුණක් ආවොත් කණ්ඩායමෙන් එක්කෙනෙක් ගැලවෙලා ඈත ඉන්නවා නම් අනිත් අයට අසාධාරණයි. ඒ හින්දා ක්වාටයිල් අරගෙන එතෙන්ට සාධාරණීකරණය කරන්න පුළුවන්. ඒ ඉන්න ස්ථානය අනුව පරාසය අනුව. පරාසය වැඩිම ගියොත් එහෙම අසාධාරණයි. එහෙම බෙදන්න බෑ. එතකොට මේ ඔය ක්‍රම ටික හරිය වැදගත්. ඉතින් මේ යන්තම් ඔය ගණන් ටච් කෙරුවා විතරයි නේද තිමිරස? අපි තව මේකේ චින්තක සර්ගේ පැත්තට ආවේ නැහැ. ඒවත් එක්ක මේවා ආයතරයක් යන්න පුළුවන් අපිට. එතකොට ගොඩාක් තේරෙයි. ඔව් සර් නිකන් අර මූලිකම දේවල් ටික විතර තියන්නේ ගොඩක්. බේසික් ටච් කරලා තියෙන්නේ අපිට මෙහෙම එකක් තියෙනවා කියන්නේ. කොහොම නෙමේ ස්ටැට් පේපර්ස් වල අපි අර කවුද ටීචර් කෙනෙක් ඉන්නේ මේ අපේ කවුද මට ටීචර්ගේ නම මතක නැහැ. ටීචර්ලාගෙන් අහලා බලන්න කොහොමද පේපර් කියලා උඩ විසි වෙනවා අය. මේවා ඇති දෙයක් නැහැ මේ නිකන් යන්තම් මේ රවට්ටලා තියෙන්නේ. මේකේ අහන්නේ අපේ ටීචර්ලා ගණන් වලට බය වෙන්න එපා. මේකේ අහන්නේ පරාසය අහනවා. රේන්ජ් එක. ඊට පස්සේ අහනවා මාතය, මධ්‍යස්ථය, මධ්‍යන්නේ. ඊට පස්සේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්. ඊට පස්සේ මේ ක්වාටයිල් එක. ඊට පස්සේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ක්වාටයිල් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් ඊට පස්සේ ස්කියුනස් එක. කොච්චරක් දුරට ඒක අර පැත්තට මේ පැත්තට යනවද කියන එක. ඔන්න ඔය ටික බලාගත්තා නම් ඇති. ස්ථායිතා සංගුණක අපි කතා කරාද? මට කියන්නකෝ දල ලකුණක්. දැන් ඔතන තියෙන මේ තුලම මම යනවා තාව ටිකක්. මේකෙදී මේ අපේ තිමිරස මට දැන් කියන්න දැන් මෙතන අමල්ගේ කමලගේද ඒ ළමයි තුන් දෙනාගේ තියෙන දල ලකුණු. දල ලකුණු දිහා බලලා ඔයාලට මොනවා හරි කියන්න පුළුවන්. බෑ. ඉසඩ් ලකුණු දිහා බලලා ඉසඩ් ලකුණට පරිවර්තනය කරපුවම යමක් කියන්න පුළුවන්. මට කියන්නකෝ දල ලකුණක් ඉසඩ් ලකුණක් බවට පරිවර්තනය කිරීමෙන් ඔබට අත්වන වාසි මොනවද කියලා ඇහුවොත් දෙන උත්තරේ. මේ එතකොට සර් හැම විෂයක්ම එකම මධ්‍යන්නයක් තියෙන එකම මේ සම්මත අපගමනයක් තියෙන එකකට අපි පරිවර්තනය කරගන්නවා. එතකොට සංසන්දනය කරගන්න පුළුවන්. හැම විෂයකටම එකම පරතැවීමක් දෙනවා. මධ්‍යන්නේ බිඳුවයි සම්මත අපගමනය ධන 3 හෝ ඍණ 3. එකම බරක් දෙන්නේ හැම විෂයකටම. ඒ තුල ඒ දරුවගේ කොච්චරක් විශේෂ සාධනය තියෙනවද කියලා අපිට ගන්න පුළුවන්. ඒ මට්ටමේදී කණ්ඩායම තුල ඔහුට හිමි ස්ථානයක් මේකෙදි දෙන්න පුළුවන්. එහෙම නේද සර්? ඒ ලකුණු අනුව අපිට කාණ්ඩ කරුවොත් කණ්ඩායමේ සාර්ථක ස්ථානයක් ඔහුට හිමි කරලා දෙන්න පුළුවන් නේ අපිට. ඍණ පැත්තට තියනවා නම් එයා වුණ සාමාර්ථයි. ධන පැත්තට තියනවා නම් එයා ඒ සඳහා ප්‍රවීණයෙක්. බිඳුවේ තියනවා නම් සාමාන්‍ය අගයට තුල තමයි එයා ඉන්නේ. ඔන්න ඔය අදහස දෙන්න පුළුවන්. දල ලකුණක් බැලුවට ඌව මුකුත් කියන්න බෑ. එහෙනම් 107 වෙනි පිටුවේ 7 වෙනි ප්‍රශ්නේ යන්නට උත්තරේ තමයි ඔය දැන් අපි කතා කරන්නේ. දල ලකුණු ඉසඩ් ලකුණු බවට පරිවර්තනය කිරීමෙන් ලැබෙන වාසි මොනවාද? ඔක අපි කලින් දවසක කතා කරා. පරීක්ෂණයක ස්ථායිතා සංගුණකයේ ඉහළ ධනාගයක් ගනී නම් පරීක්ෂණය හා සම්බන්ධ පහත් සඳහන් ප්‍රකාශ නිවැරදිද? අන්තර්ගත පරීක්ෂණාංගවලට ලැබෙන ලකුණු අතර ඉහළ එකඟතාවයක් ඇත. මේක සර් මේ අපිට කතා කරන්න පුළුවන් නේද? ස්ථායිතා සංගුණකයේ
ඔව් සර් ඒක කතා කරලා තියෙන්නේ. කතා කරලා තියෙන්නේ අපි ඒක. එහෙනම් පරීක්ෂණ ඒක 108 පිටුවේ 27 28 දෙකම ගන්න පුළුවන්. පරීක්ෂණයක ස්ථායිතා සංගුණකය කෞෂිමිස් වෙලා යනවද මේක විතරක් කරලා නවත්තමු නේද? කෞෂිමිස් හරි සර් හරි මේක කරමු. හරි. කොහෙද ගියේ තේබුණාද? අනේ අනේ. නෑ ඉන්නවා. පරීක්ෂණයක ස්ථායිතා සංගුණකය ඉහළ ධනාගයක් ගනී නම් ඉහළ ධනාගයක් පරීක්ෂණය හා සම්බන්ධ කවර ප්‍රකාශ නිවැරදිද? පරීක්ෂණයේ අන්තර්ගත පරීක්ෂණාංගවලට ලැබෙන ලකුණු අතර ඉහළ එකගතාවයක් ඇත. මට කියන්නකෝ ස්ථායිතා සංගුණකය කියන්නේ මොකද්ද කියලා දැන් මතකෙන්. පේපර් එකේ අවුරුද්ද ඉන්ද ටීචර් ආයිකර ජාතිය ජම්යන් නැති එකක් නේද? ඒක ටීචර් පේපර් පොතේ 108 තියෙන්නේ මට ඒක කියන්න බෑ කෝකෙද කියලා. ඒකේ පොඩි ගැටලුවක් තියෙන පේපර් එකක්. ඉන්න කියන්න පුළුවන් වෙයි. අනිත් පැත්තට තියෙන්නේ පොතේ. බෑ කියන්න බෑ ටීචර්. ඒක 2000 කීයද කියලා කියන්න බෑ මුල් පිටුව නෑ. ප්‍රශ්නේ මං කියන්නම් ටීචර්ට. පරීක්ෂණයක ස්ථායිතා සංගුණකයේ ඉහළ ධනාගයක් ගනී නම් පරීක්ෂණයේ නිවැරදි ප්‍රකාශය තෝරන්න. පළවෙනි එක කියනවා පරීක්ෂණයේ අන්තර්ගත පරීක්ෂණාංග වලට ලැබෙන ලකුණු අතර එකගතාවය ඉහළයි. දෙවැනි එක කියනවා එකම පිළිතුරු පත්‍රයේ පරීක්ෂකවරු දෙන්නෙක් බැලුවොත් ලකුණු අතර ඉහළ එකඟතාවයක් තියෙනවා. පේපර් එක බලන්නේ ගුරුවරු දෙන්නෙක් නමුත් දෙන්නම එකම ලකුණු වාගේ දෙනවා. එතකොට පරීක්ෂණ ඉහළ තැනක තියෙනවා. තුන්වෙනි එක පරීක්ෂණයට එක්සිසුවෙකු අවස්ථා කීපයකදී පෙනී සිටියොත් ලැබෙන ලකුණු අතර ඉහළ එකඟතාවයක් ඇත. එකම විභාගේ කීප වරක් දීලත් එකම ලකුණ ගන්නවා. හතරවෙනි එක පරීක්ෂණය තුළ අදාළ විෂය ක්ෂේත්‍රය හොඳින් නියෝජනය වන ලෙස පරීක්ෂණාංග ව්‍යාප්තව ඇත. හොඳට පේපර් එක හදලා තියෙනවා නිර්දේශයෙන්ම කවර්. පරීක්ෂණයක ස්ථායිතා සංගුණකය කියන්නේ මොකක්ද කියලා අහන්න. හරි කාරණේ. මොකක්ද ස්ථායිතා සංගුණකය කියන්නේ? ඔතන සර් මේ ස්ථායිතා සංගුණකය අපි පාවිච්චි කරන අර ලකුණු වල විශ්වාසතාවයත් එක්ක එතෙන්දී එතකොට අර එකම පරීක්ෂණය නැවත නැවත කිරීමෙන් පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ ක්‍රමය කරන්න පුළුවන්. ඒක තමයි ස්ථායිතා සංගුණකයේ තියෙන්නේ. එතකොට ඒකෙන් බලන්නේ සිසුවාගේ ඒ අවස්ථාවේ පවතින කායික හා මානසික වෙනස්කම් මොනවද තියෙන්නේ ඊට පස්සේ ඒ විභාගයේ පවත්වන ස්ථානය ගැන ඒ අවට කොහොමද මේ භෞතික තත්ත්ව සහ සමාජීය තත්ත්ව කියන කොටස් ඇතුළත් වෙලා තියෙන පිළිතුරකට තමයි යන්න ඕන. මේක පරීක්ෂණ සම්පරීක්ෂණ ක්‍රමයට අදාළයි. හරි. ටීචර් කිව්වා හරි. එතකොට එතනදී අපි දන්නවා පේපර් එක ලියනකොට දරුවාගේ ගුණාංග දෙකක් කතා කරා. එකක් තමයි මානසික අනිත් එක කායික. ඊට පස්සේ කතා කරා අර සමාජීය ප්‍රශ්න තියෙනවනේ. පරීක්ෂකවරුන්ගේ සාධ්‍ය තියෙනවද ළමයි කොපි කරනවද අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන ඕන. එතකොට මේක පරීක්ෂණයක ස්ථායිතා සංගුණකයේ ඉහළ වෙන්න නම් තියෙන්න ඕන මොනවද? අන්තර්ගතය පරීක්ෂණාංග වලට ලැබෙන ලකුණු අතර ඉහළ එකගතාවය. එකම පිළිතුරු පත්‍රයේ පරීක්ෂක කීපද බයස් එරර්ස් නැහැ. ලකුණු හොඳයි. පරීක්ෂණය සිසුන් කී දෙනෙකුට දුන්නත් අන්න හොඳ ලකුණු ටිකක් ඇවිල්ලා තියෙනවා. එක ළමයාට කීප වරක් දුන්නා. පරීක්ෂණය තුළ අදාළ විෂය ක්ෂේත්‍රය හොඳින් නියෝජනය වෙනවා. මට හිතෙන්නේ හතරවෙනි එක උත්තරේ. තුන්වෙනි එක සර්. සෝරි තුන්වෙනි එක පරීක්ෂණයට
එක දරුවා කීප සැරයක් තිබ්බත් එයා එකම ලකුණ අරන් තියෙනවා. ඒ කියන්නේ පරිසර සාධකවල බලපෑම නැහැ. ඒ කියන්නේ පවත්වන ස්ථානයේ සමාජික වටපිටාව හොඳයි. පවත්වන අවස්ථාව හා සම්බන්ධ සාධක එක් අවස්ථාවකදී ලබා දෙන උත්තරේ වෙනත් අවස්ථාවක ලියන උත්තර වලට සමානයි. වඩාත් එකඟ වෙනවා. එතකොට භෞතික සමාජීය වාතාවරණය වෙනස් වීම අනුව මේ ලැබෙන ලකුණ වෙනස් වෙලා නැහැ. භෞතික පරිසරය හොඳයි. ඒ හින්දා මේකේ ස්ථායිතා සංගුණකේ ඉහළයි 3. අපේ ටීචර් හරිය මට 4 කියවුනේ වැරදීමකින්. විශේෂ ක්ෂේත්‍රය නෙමෙයි. විශේෂ ක්ෂේත්‍රේ නියෝජනය වෙන්නේ මේ හොඳ පරීක්ෂණයක ලක්ෂණයක් තියෙනවා. එතකොට මේක අපේ ටීචර්ලාට තේරෙන්න ඇති එක් සිසුවෙකු අවස්ථා කීපයකදී පෙනී සිටියත් එකම උත්තරය ලැබෙන්නේ. සාමාන්‍යයෙන් ස්ථායිතා සංගුණකයේ තියෙන පරීක්ෂණ සම්පරීක්ෂණ ක්‍රමය. එතකොට මේ විශ්වසතාවය කෙලෙහි මේ පරීක්ෂණයකින් ලැබෙන ලකුණු ආකාර 4කට බලපානවා කියලා අපි කතා කරලා තියෙනවානේ. පරීක්ෂණයට පෙනී සිටින පුද්ගලයා හා සම්බන්ධ සාධක. පරීක්ෂණය කරනු ලබන අවස්ථාව හා සම්බන්ධ. අන්නේ අවස්ථාව කියන එක තමයි අපි මෙතන ගත්තේ. ස්ථායිතා සංගුණකය. එතකොට ඊළඟ එක මිනුම් උපකරණයේ සම්බන්ධ සාධක, අනිත් එක මිනුම කරනු ලබන පුද්ගලයෝ පරීක්ෂකයෝ සම්බන්ධ සාධක. එතකොට පරීක්ෂකයෝ මෙතන වැඩක් නැහැ. අනිත් ඒවා මුකුත් වැඩක් නැහැ. අපි ගත්තේ මෙතන පරීක්ෂණය කරනු ලබන අවස්ථාව හා සම්බන්ධ සාධක ටික තමයි අපි කතා කරන්නේ. හරිනේ කරලා තියෙනවා පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ ක්‍රමය, සමාන්තර පරීක්ෂණ ක්‍රමය, internal consistency, අභ්‍යන්තර සංගතතා ක්‍රමය. ආයෙ පාර පොඩක් කියන්න. පැහැදිලි නැතුව කියන්න. ආයෙ පාර පොඩක් කියන්න. විශ්වසතාවයේ තක්සේරු කරන්න ක්‍රම 4ක් අපි කතා කරා. එකක් තමයි පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ ක්‍රමය. අනිත් එක සමාන්තර පරීක්ෂණ ක්‍රමය. අනිත් එක අභ්‍යන්තර සංගතතා ක්‍රමය. අනිත් එක පරීක්ෂක විශ්වසතා ක්‍රමය. විශ්වස්‍යතා. පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ කියන්නේ කිසියම් පරීක්ෂණයක් සිස්ස නියදියකට පවත්වලා ලබාගෙන සති 2ක් හෝ 3ක් වාගේ කාලයකට පස්සේ නැවත ඒ පරීක්ෂණයම දෙනවා. ඒ සියසු නියදියට. දීලා ලකුණු බලනවා සහ සම්බන්ධතාවය. මේකෙන් තමයි ආර් අගේ ගණනය කරන්නේ. ආර් ඉහළ අගයක් නම් ලකුණු අතර විශ්වසතාවය වැඩි කියලා කිව්වා. සමාන්තර පරීක්ෂණ ක්‍රමය. එතකොට එකම විචල්්‍ය මයින්ඩ් පරීක්ෂණ කීපයක් ඇති විට ඒ හැම පරීක්ෂණයක්ම එක් පුද්ගලයෙක් ලබා ගන්න ලකුණු වල විෂමතාවයක් තියනවද කියලා බලනවා. එකම විචල්්‍ය මයින්ඩ් පරීක්ෂණ කීපයක්. අතන එකම පරීක්ෂණේ කීප වරක්. එතකොට මෙතනත් ආර් අගේ බලලා තීරණය කරනවා. ඊට පස්සේ අපි අභ්‍යන්තර සංගතතා ක්‍රමය වැදගත් ක්‍රමයක් කියලා කිව්වා. වළංගුතාවයේ සාධකයක් විදිහට මේක කතා කරනවා කියලා මං කිව්වා මතක නම්. විචල්්‍ය දෙකක් එකවර මැනියෙන් මයින්ඩ් බෑ උසයි බරයි වාගේ දේවල්. එතකොට අධ්‍යාපන ක්ෂේත්‍රය අපි ඒවා මයින්නවා කියලා කිව්වා. ගැටලු දෙකක් උත්තර ලියන්න එකකට 10න් 3යි අනිකට 7යි. එතකොට මේ ගැටලුව මේ උත්තර දෙන්නේ වෙනම විදිහකට. සමහර විට ඒකට භාෂා හැකියාව බලපාන්න ඇති කියලා අපි කතා කරා. එතකොට පරීක්ෂණ අභ්‍යන්තර සංගතතාවය කියන්නේ පරීක්ෂණයේ අන්තර්ගත සියලු පරීක්ෂණාංග වලට එක් ශිෂ්‍යයෙකුට ලැබෙන ලකුණු අතර ඇති එකකතාවය. ඒක එකඟ මට්ටමේ නැත්තම් අපි කියනවා අභ්‍යන්තර සංගතතාවය තියෙනවා කියලා කියනවා. අපේක්ෂිත මට්ටමේ නැත්තම් ඒකට අපි කියනවා ක්‍රෝන් බාජ්‍ය ආර් සංගුණකයෙන් මේක මයින්නවා. ආර් නෙමෙයි මේ ඇල්ෆා සංගුණකයෙන් මේක මයින්නවා කිව්වා. ඇල්ෆා බිඳුවයි ධන 1යි අතර තමයි මේක තියෙන්නේ කිව්වා. ඊට පස්සේ පරීක්ෂක විශ්වසතා ක්‍රමය කියන්නේ අර ටීචර්ස්ලා දෙන්නේ බැලුවත් ඒක එකම විදිහට තියෙන්න ඕන. අපි දැන් මේකේ ගත්තේ අපි මේකේ පරීක්ෂණයක ස්ථායී සංගුණකයේ ඉහළ ධනාගයක් ගන්න නම් පරීක්ෂණය හා සම්බන්ධව අපි පරීක්ෂණයට සිසුවෙක් අවස්ථා කීපයකදී දුන්නත් ලැබෙන ප්‍රතිඵලය අතර මේ විෂමතාවයක් එන්නේ නැහැ කියලා අපි කතා කරමු. එතකොට ඒක අපි ගත්තේ අර මේ මේ මොකද්ද පරීක්ෂණ සම්පරීක්ෂණ ක්‍රමයේ යටතේ. ඒක පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ ක්‍රමය සර්. සම්පරීක්ෂණ නෙමෙයි sorry. පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ. thank you sir. පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ ක්‍රමයේ යටතේ තමයි අපි කතා කරේ. එතනදී අපි කතා කරනවා පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ ක්‍රමයේ යටතේදී අර මේ මොකද්ද මේ
එකම පරීක්ෂණය පවත්වලා මේ එකම පරීක්ෂණයේ එකම සිසුන් ප්‍රමාණය අතර පවත්වලා වාර කීපයක පවත්වලා ආර සංගුණකේ ගණනය කරන එක ගැන. එතකොට ඒ ආර සංගුණකේ එකයි නම් වෙනස් වෙනවා නම් ඒකට බලපානවා එක එක. ලියන මිනිහාගේ සාධක බලපාන්න පුළුවන්. බාහිර සාධක බලපාන්න පුළුවන්. ඒව බලපාන්න පුළුවන්. එතකොට මෙතන අපි ඒ ගැන තමයි කතා කරන්නේ. ඒකින්ද තමයි අපි මේ උත්තරේ තෝරගන්නේ. ටිකක් දරුණු විදිහට හිතන්න ඕන. පරීක්ෂණ ලකුණු වල විශ්වසතාවය යටතේ තමයි ඔක තියෙන්නේ. ටිකක් කල්පනා කරලා ලියන්න ඕන. තියෙනවා. පුද්ගලයෙකුගේ පෞරුෂ ගතිලක්ෂණ මැනීම සඳහා තනුන් ලබන පරීක්ෂණයක අඩංගු විය යුතු වළංගුතාවය. සංරචක අනාගත සූචක වළංගුතාවය, විෂය වළංගුතාවය, සංගාමී වළංගුතාවය. මොකද්ද? පුද්ගලයෙකුගේ පෞරුෂ ගති. වළංගුතාවේ ආකාර ටික මතක තියෙන්න ඕන. අනාගතේ මෙහෙම කරයි කියලා කම්පැනියට බඳව ගන්නවා කියලා කිව්වා. මතකද? අපේ ටීචර්ලා විභාගයක් තියෙනවා ලියන්න. ඒ හාමුදුරුවනේ. කවුද මිස් මට උත්තරයක් කියන්න? පොඩි හාමුදුරුවෝ උත්තරයක් කියන්න මේකට. පෞරුෂ ගති ලක්ෂණ මයින්ඩ් පරීක්ෂණාංගයක් තනනවා. ඒකේ අඩංගු වේ යුතු වළංගුතාවය මොකක්ද? සංරචක වළංගුතාවය. ඇයි සංරචක කියන්නේ? හේතුව කියන්නේ? මනෝවිද්‍යාත්මක ගති ලක්ෂණ මේකෙන් මනින්නේ. very good. මනෝවිද්‍යාත්මක ගති ලක්ෂණ අපි ආකල්ප හැඟීම් ගති ඔය පෞරුෂ ගති ලක්ෂණ කියන්නේ ගති ලක්ෂණ වලට අයිති වෙන්නේ. ඕවා මයින්ඩ් නම් සංරචක වළංගුතාවය කියන එකෙන් තමයි මයින්ඩ් ඕන. අනේ කට්ටිය නම් පාඩම් කරන්නේ. සමාජ අධ්‍යයන විශේෂ සාධන පරීක්ෂණයක් තැනීමට පෙර ගුරුවරයෙකු සමාජ අධ්‍යයන විෂය අරමුණු උගන්වනවා. එහි මාතෘකා උපමාතෘකා උගන්වා ඇති කාලච්ඡේද ගන්න විමසා බලයි. මේ මගින් ඔහු උත්සාහ කරන්නේ මොන පරීක්ෂණයක් තනන්නද? සංරචක වළංගුතාවය ආරක්ෂා කරන්නද? අනාගත සුවච වළංගුතාවය විෂය වළංගුතාවය ආරක්ෂා කරන්නද? සංගාමී වළංගුතාවය ආරක්ෂා කරන්නද? ඕකමයි ප්‍රශ්නේ. සමාජ අධ්‍යයනයේ විෂයක A to Z එයා එක්ස්ප්ලেইন කරලා දෙනවා කලින්. මොකද්ද මේකෙම ඉන්නේ? පරීක්ෂණය මොකද්ද? මොනව ආරක්ෂා කරන්න තියෙන පරීක්ෂණයක්ද? විෂය වළංගුතාව. විෂය වළංගුතාවය. විෂය වළංගුතාවය රකින්නනේ. නැතුව සංරචකවත් අනාගත සූචකවත් ඒවා මුකුත් නැහැ. විෂය පරතරටම යා ඒක එක්ස්ප්ලেইন කරලා දීලා පටන් ගන්නවා. කිසියම් විෂයක් සඳහා සිසුවෙකු ලැබුණු ලකුණු Z දක්වන්නට පරිවර්තනය කළ විට Z බිඳුවයි නම් ඉන් අදහස් වන්නේ කුමක්ද? මගේ ලකුණු ටික මම Z ලකුණු වලට පරිවර්තනය කරලා බලනවා. එතකොට මගේ ලකුණු බිඳුවයි Z අගේ. ඒකෙන් මම කියන්නේ අදාළ විෂය සම්බන්ධ මගේ සාධන මට්ටම බිඳුවයි කියන එකද? හරිද ඒ වාක්‍ය? නෑ. මගේ ලැබපු ලකුණු කණ්ඩායමේ සාමාන්‍ය මට්ටමක තියෙනවා කියන එකද? ඒක හරිද? ඉස්සරහට මතක නැද්ද අර මැද තැන බිඳුව. එහෙනම් මගේ ලකුණු කණ්ඩායමේ සාමාන්‍ය මට්ටමක තියෙනවා කියන එක. කණ්ඩායමේ 50% වඩා අඩුවෙන් ලකුණු ලබාගෙන ඇති බවේ. නෑ. ඇයි නැත්තේ? ඇයි නැත්තේ? කොහොමද නෑ කියන්නේ ටීචර්? 50% අඩු ලකුණු ලබාගෙන කියලා කියන්න බෑනේ මේ ඉස්සරහගේ දිහා බලලා බිඳුව කියලා. එතනින් එහාට වැඩි වෙන්නත් පුළුවන්. මේක ඍණ ගුටික ධන ගුටික ඒ විදිහට එන්නත් පුළුවන්. අදාළ පරීක්ෂණයෙන් ඔහුට 50%ක ලකුණු ලැබී ඇති බව නෑ. මේකෙන් සාමාන්‍ය මට්ටම කියන්නේ. ඔහුගේ ලකුණු කණ්ඩායමේ සාමාන්‍ය මට්ටමක පවතින බව. සාමාන්‍ය ලෙවල් එකේ යාගේ ලකුණු තියෙනවා. ඔන්න ඔයාගේ තර්ක කරලා හොයන්න ඕන. තව එකක් තියෙනවා. සිසුවෙකු පරීක්ෂණ ලකුණු පරිමාණයෙන් ලබාගත හැකි ලකුණු ප්‍රමාණය ප්‍රතිශතය ගත්තට 45 කියන ලකුණු ප්‍රතිශත තරම් 25. තව එකක් තියෙනවා. වෙලා යනවද? වෙලා යනවද? මුළු ලකුණු ප්‍රමාණයේ ප්‍රතිශතයක් විදියට. ගත් විට ඒක 45යි. ප්‍රතිශතය 45යි. ඒ ලකුණට හිමි තැන මේ හිමි ප්‍රතිශතක තරාව 25යි. මේ තොරතුරු අනුව කවර ප්‍රකාශයේ සත්‍ය වේද?
විභාගයක් තියෙනවා ලකුණු ගන්නවා ඒ ලකුණු වල මුළු ලකුණු ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට ගත්තාම ඒක 45යි. තරා ප්‍රතිශතයක් ගත්තාම ඒ ලකුණට හිමි තරා ප්‍රතිශතය 25යි. හරිද? ප්‍රතිශතය 45යි තරාව 25යි. මේකෙන් සත්‍ය ප්‍රකාශය අහන්න. ඉහත ප්‍රතිශතය හා ප්‍රතිශතක තරාව යන දෙකම ප්‍රතිමාන මූලික ඇගයුමක් සඳහා යොදාගත හැකිය. ඉහත ප්‍රතිශතය හා ප්‍රතිශතක තරාව යන දෙකම නිර්ණායක මූලික ඇගයීම. මොකක් හරි නිර්ණායකයක් පදනම් කරගෙනද. ඉහත ප්‍රතිශතක ප්‍රතිමාන මූලික ඇගයීම සඳහා ප්‍රතිශතක තරාව නිර්ණායක මූලික ඇගයීම සඳහා යොදාගත හැකියි. ඉහත ප්‍රතිශතය නිර්ණායක මූලික ඇගයීමක් සඳහා ප්‍රතිශතක තරාව ප්‍රතිමාන මූලික ඇගයීමක් සඳහා ගත හැකියි. මට මේකේ කියන්නකො මොකද්ද ප්‍රතිමාන මූලිකව ගන්න පුළුවන් ඇගයීම? ලකුණු 45. අතක් විදියට ගත්තාම මේකෙන් මුකුත් අපිට කියන්න පුළුවන්ද? බෑ. ඒක එතකොට ප්‍රතිමාන මූලික පැත්තට ගන්න වෙනවා. ඊට හිමිතන තරහා කරලා ගත්තොත් 25 කියලා කියනවා. එතකොට ඒක නිර්ණායකයක් පදනම් කරගන්න. නෑ. ඔව්. අනිත් පැත්ත. නිර්ණායකයක්. මට වැරදුනානේ. ඔව් අනිත් පැත්ත. අනිත් පැත්තේ ඉන්නේ. ඒකෙදි ප්‍රතිශතයක් කියන එක මොකක් හරි යම්කිසි නිශ්චිත රේන්ජ් එකක් දීලා තියෙනවා. ඒ මට්ටමට අනුව. ඒක එතකොට එහෙනම් එනවා නිර්ණායක මූලික. එතකොට මෙතන මේ තරහා කරලා ඒ ස්ථානේ දුන්නම් පස්සේ ඒක ගණිත කර්ම වලට ගන්න පුළුවන් මගුලක් නෙමෙයි. එතකොට ඒ ස්ථානය කියන්නේ ප්‍රතිමාන මූලික ඇගයීම. එහෙනම් ප්‍රතිමාන 45 කියන්නේ නිර්ණායක